හොඳයි අපි මේ පාඩම යටතේ දැනට සාකච්ඡා කරා ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය පිළිබඳව. එතකොට රේඛී ප්‍රසාරණය, රේඛී ප්‍රසාරණතාවය, ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය, ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය. එතකොට පරිමා ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණතාවය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ පිළිබඳව ගැටලු විසඳන්න අවශ්‍යයි. අපි බලමු මේ ටියුට් එකේ තියෙන ගණන් කීපයක් හදන්න. කියන්නේ ගැටලු යම් ප්‍රමාණයක් විසඳන්න. එතකොට අපිට පුළුවන් මෙතෙන්දිම මේ ගන්න මේ රචනා වර්ගයේ ප්‍රශ්න කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම අදහස් කරන්නේ. මේට අමතරව සුළුගත රචනා ප්‍රශ්න, එතකොට බහුවර්ණ ප්‍රශ්න වෙනත් පාඩම් මගින් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳයි එතකොට අපි බලමු. මම ගන්න මේ ටියුට් එකේ ඔය දීලා තියෙන ටියුට් එක බලන්න. ඒකේ 25 වෙනි පිටුවේ තියෙන 23 වෙනි ගාන. සරල ගණන් කීපයකින් තමයි මම මේක හදන්න පටන් ගන්නෙ. 23 වෙනි ගාන තියෙන්නේ මේ පිත්තල දණ්ඩක දිග සෙල්සියස් බිඳුවේදී 40.0213 සෙන්ටිමීටර්ද සෙල්සියස් 100 දී 40.0957 සෙන්ටිමීටර්ද වේ. පිත්තලවල රේඛීය ප්‍රසාරණතාවය හොයන්න. ඉතින් අපිට මේ රේඛීය ප්‍රසාරණතාවයේ සෙවීම සඳහා ඇල්ෆා සමානයි ඩෙල්ටා L බෙදීම L ඩෙල්ටා තීටා කියන සම්බන්ධය ගන්න පුළුවන්. රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වලා තියෙන සමීකරණය රේඛීය ප්‍රසාරණතාවය සඳහා දීලා තියෙන ප්‍රකාශනය අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකේ ඩෙල්ටා L කියලා කියන්නේ දිගෙහි සිදුවන වෙනස. ඉතින් මෙතනදී දීලා තියෙනවා ආරම්භක දිග 40.0123යි. ඒ වගේම අවසාන දිග 40.0957යි. 40 එහෙනම් ඩෙල්ටා L කියන එක හොයන්න අපි 40.0957න් අඩු කරන්න ඕන 40.0213. එතකොට අපිට ඩෙල්ටා L ලැබෙනවා. මොකද මේ ආරම්භක දිග මේ පසු දිග. ඉතින් ඔහොම අඩු කරපුවාම අපිට ඩෙල්ටා L ලැබෙනවා. මුල් දිග වශයෙන් අපිට 40 ගන්න පුළුවන්. ඊට පස්සේම 40.0213. නමුත් ඒ වගේ ගානකින් මේක බෙදුවා කියලා ලොකු වෙනසක් එන්නේ නැහැ අවසාන උත්තරේ. මුල් දිග මම 40යි කියලා ගන්න. ඒකට ඩෙල්ටා තීටා කියලා කියන්නේ ආරම්භක උෂ්ණත්වයේ සෙල්සියස් 0යි අවසානයේ සෙල්සියස් 100 නිසා 100 අඩු කිරීම බිඳුව තමයි ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරය. ඊට දැන් මම මේක අඩු කරන්නම්කෝ 7න් 3ක් 4යි 5න් 1ක් 4යි 9න් 2ක් 7යි. එතකොට බිඳුවයි එතන 40න් 40ක් බිඳුවනේ. 40 ගුණ කිරීම 100 4000යි. විදිහට අපිට ලැබෙනවා. ඉතින් මේක අපිට 4000න් බෙදන්න පුළුවන් සරල බෙදීමක් තියෙන්නේ. බිඳුවයි දශම බිඳුවයි 7යි 4යි 4 බෙදීම 4000. 1.86 ගුණ කිරීම 10 ඍණ 5. සෙල්සියස් සංසකයට. එතකොට මම මෙතනදී මේ කැල්කියුලේටරේ පාවිච්චි කරන්නේ මේ සුළු කිරීමට යන කාල වේලාව අඩු කර ගැනීම සඳහා. නමුත් ළමයින්ට එහෙම කැල්කියුලේටර් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම අවස්ථාවක් දෙන්නෙත් නැහැ. ළමයින්ට සුළු කරන්න හැමතිස්සෙම ලඝු ගණක වගේ තමයි භාවිතා කරන්න ඕන. අමාරු සුළු කිරීමක් තියෙනවා නම් නමුත් අත් වශයෙන්ම මේ වගේ සුළු කිරීමක් නම් එහෙම අමාරු සුළු කිරීමක් නෙවෙයි. උඩ යටයි 4ෙන් බෙදලා 10 ඍණ 3ෙන් ගුණ කරා නම් මේ උත්තරේ එනවා. හොඳයි මම ගණන් ඊළඟට 25 වෙනි ගාන. උතුරු යුරෝපීය රටක දුම්රිය මාර්ගයක තිබෙන වානේ රේල් පීල්ලක දිග සීත ඍතුවේ උෂ්ණත්වයේ සෙල්සියස් -10 වූ දිනයක 12 මීටර විය.
ග්‍රීස්ම ඍතුවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් වන දිනයක පීලි එකිනෙක ස්පර්ශ නොවීමට නම් සෙල්සියස් -10 දී පීලි අතර තිබී යුතු අවම පරතරය කොපමණද? දැන් මේ රේල් පීලි සීත ඍතුවේදී හදද්දී ඒවා එකිනෙක යාවෙන විදියට හදලා තිබුණොත් එකිනෙකට මේ පීලි ස්පර්ශ වෙන විදියට හදලා තිබුණොත් අපි සාකච්ඡා කළා කලින් මේ රේඛී ප්‍රසාරණය පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ පීලි අතර හිදසක් නොතිබ්බොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙනකොට පීලි ප්‍රසාරණය වෙලා පීලි වල ඇති වෙන මේ ප්‍රත්‍යාබල හේතු කරගෙන පීලි ඇද වෙනවා. ඒ කියන්නේ රේල් පාරවල් ඇද වෙනවා. ඉතින් එහෙම රේල් පාරවල් ඇද වුණාම ඒවා එක්ක කැඩිලා බිඳිලා යනවා. එහෙම නැත්නම් ඒ දුම්රියට රේල් පාරවල් වල ගමන් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ රේල් පාරවල් හදනකොට ඒ පීලි දෙකක් මුට්ටු කරන ස්ථානයකදී සකස් කරනවා ප්‍රසාරණ මුට්ටුවක්. ඒ පීලි දෙක ඍජුවම ස්පර්ශ නොකර එතන ප්‍රසාරණ මුට්ටුවක් සකස් කරනවා. ඉතින් ප්‍රසාරණ මුට්ටුවක පීලි දෙක අතර පොඩි ඉඩ ප්‍රමාණයක් හිටින විදිහට තමයි ප්‍රසාරණ මුට්ටුව සකස් කරන්නේ. එතකොට පීලි ප්‍රසාරණය වෙද්දී ඒවට ඒ ප්‍රසාරණය වෙන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය තියෙනවා. ඒ හින්දා ඇදවීමක් හෝ කැඩී බිඳී යෑමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඝන ද්‍රව්‍ය වාහනයේමත් ප්‍රසාරණය වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයකින්. අපි ඒක ගැන සාකච්ඡා කළා නේ. ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයකින්. විශාල වශයෙන් ප්‍රසාරණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දිග රේල් පීල්ලක උනත් මිලිමීටර කීපයක වැඩිවීමක් තමයි මේ ප්‍රසාරණය නිසා සිද්ධ වෙන්නේ. මීටර් 12ක් දිග රේල් පීල්ලක් උනත් මෙතන දැන් අපිට කියලා තියෙන විදිහට මීටර් 12ක් දිග රේල් පීලි තියෙන්නේ. ඒතකොට මීටර් 12ක් දිග රේල් පීලි උනත් ඒවා ප්‍රසාරණය වෙනකොට මිලිමීටර කීපයකින් තමයි දිග වැඩි වෙන්නේ. ඉතින් අපිට බොහොම පහසුවෙන් ප්‍රසාරණ මුට්ටුවක ඒ අවශ්‍ය මිලිමීටර ගන්න තිබ්බහම මේ රේඛී ප්‍රසාරණය නිසා සිදුවන ඒ බලපෑම අයින් කරගන්න පුළුවන්. ඒ බලපෑම ඇති නොවන විදිහට කටයුතු කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම මෙන්න මේ වගේ ඉඩක් තියන්නේ පීලි දෙකක් අතරේ හොම. පීලි දෙකක් අතරේ හොම ඉඩක් තියෙනවා. ඔය දෙයට. ඒතකොට දැන් මැද තියෙන පීල්ල ප්‍රසාරණය ගැන හිතමු අපි. ඒ පීල්ල ප්‍රසාරණය වෙනකොට මේක දෙපැත්තෙන් එක පැත්තක්වත් දෘಢ ලෙස සම්බන්ධ කරලා නැති නිසා ඒකේ සිද්ධ වෙන ප්‍රසාරණය එහෙම නැත්නම් ඒකේ දිග වැඩිවීම රේඛී ප්‍රසාරණය අපිට මේ දෙපැත්තෙන්ම දිග වැඩිවීමක් හැටියට නිරීක්ෂණය කරන්න පුළුවන්. පීල්ල දෙපැත්තෙන්ම සිදුවන දිග වැඩිවීමක් හැටියට රේඛී ප්‍රසාරණය නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ පැත්තට යම් ප්‍රමාණයක් දිග වැඩි වෙනවා මේ පැත්තට. ඒතකොට මේ වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා L බෙදීම දෙක මුළු දිග වැඩිවීම ඩෙල්ටා L නම් එක පැත්තකට වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා L බෙදීම දෙක. ඉතින් අනිත් පීලිත් එහෙමයි. දැන් මේ පීල්ල ගත්තොත් ඒකත් එහෙම මේ අතර ඩෙල්ටා L බෙදීම දෙක ප්‍රමාණයකින් දිග වැඩි වෙනවා. මේ පැත්තට ඩෙල්ටා L බෙදීම දෙක ප්‍රමාණයකින් මේ පීල්ලෙත් දිග වැඩි වෙනවා. ඒත් එහෙම ගත්තාම මේ පීලි දෙක අතර තියෙන පරතරය මේ පැත්තෙන් වැඩි වෙන ඩෙල්ටා L බෙදීම දෙකයි මේ පැත්තෙන් වැඩි වෙන ඩෙල්ටා L බෙදීම දෙකේ එකතුවට සමාන වෙනවා. ඒ කියන්නේ පීලි දෙක අතර තිබූ පරතරය ඩෙල්ටා L බෙදීම දෙක එකතු කරගෙන ඩෙල්ටා L බෙදීම දෙක කියන්නේ ඩෙල්ටා L. එහෙනම් පීල්ලක දිගෙහි සිදුවන වැඩිවීමට සමාන පරතරයක් පීලි දෙක අතර ලැබීමෙන් අපිට අවශ්‍ය ප්‍රසාරණ මුට්ටුව සකස් කරගන්න පුළුවන් පීලි ප්‍රසාරණය වීමේදී හානියක් සිදු නොවන විදියට. ඉතින් මේ ඩෙල්ටා L කියන එක ගණනය කරන්න අපිට පුළුවන් L alpha delta theta වලින්. ඩෙල්ටා L සමාන L alpha delta theta. L කියලා කියන්නේ මුල් දිග ඒක මීටර් 12යි. alpha කියලා කියන්නේ වානවල රේඛී ප්‍රසාරණතාවය. වානවල රේඛී ප්‍රසාරණතාවය අපි ගමු 12 ගුණ කිරීම 10 ඍණ 6යි. ඩෙල්ටා තීටා උෂ්ණත්ව අන්තරය මේ පීලි සකස් කරන්නේ සීත ඍතුවේදී ඍණ 10 වූ දිනයක ඍණ 10යි සෙල්සියස් වූ කාලයක. එතකොට මේ අපි ප්‍රසාරණය හොයන්නේ ග්‍රීස්ම ඍතුවේ 40යි සෙල්සියස් වූ කාලයක.
එතකොට ඍණ 10 ඉඳලා 40 දක්වා තමයි පීලිවල උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ නිසා උෂ්ණත්ව අන්තරය ගන්න 40 අඩු කිරීම ඍණ 10 කියන එකෙන් ලැබෙනවා. 12 144යි. එතකොට 40න් ඍණ 10ක් අඩු කළා කියන්නේ එතන 50යිනේ. 50යි ගුණ කිරීම 10 ඍණ 6යි. 144 50න් ගුණ කළොත් බිඳුවයි 5 වරක් 4 20න් බිඳුව දෙකක් ඉතුරුයි 5 වරක් 4 20යි 2යි 22යි දෙකක් ඉතුරුයි 5 වරක් 5යි 2යි 7යි. ගුණ කිරීම 10 ඍණ 6යි කියලා එනවා. මේක අපිට ලියන්න පුළුවන් 7.2 ගුණ කිරීම 10 ඍණ 3යි මීටර. 7.2 ගුණ කිරීම 10 ඍණ 3යි මීටර කියලා කියන්නේ මිලිමීටර වලින් 7.2යි. මිලිමීටර වලින් 7.2යි. හරිද? ඔන්න ඔය විදිහට අපිට හොයාගන්න පුළුවන් පීලි දෙක අතර පැවතිය යුතු පරතරය. ඒ කියන්නේ ප්‍රසාරණ මූට්ටුවක පීලි දෙක අතර පැවතිය යුතු පරතරය. ඉතින් ওই පරතරය තිබ්බොත් එහෙම ඔය උෂ්ණත්වයටපත් වුණාට පස්සේ පීලි දෙක ස්පර්ශ වෙනවා මිසක් ඒ පීලි අතර ප්‍රත්‍යය බලහට ගන්න නැහැ. ඒ නිසා කැඩිලා බින්දලා යන එක නවත්ත ගන්න පුළුවන්. හොඳයි මම ඊළඟට ගන්නම් මේ 29 වෙනි ප්‍රශ්නය. බලන්න 29 වෙනි ප්‍රශ්නේ කියවන්න. අපි ගමු මේ ගාන හදන්න. රේඛී ප්‍රසාරණතාවය ඇල්ෆා එක වන ලෝහයකින් සාදා ඇති AB හා AC සිහින් දඬු දෙකක් හා රේඛී ප්‍රසාරණතාවය ඇල්ෆා දෙක වන ලෝහයකින් සාදා ඇති BC සිහින් දණ්ඩක් කෙළවරින් දෘඩ ලෙස සම්බන්ධ කොට ඇත්තේ ABC සමපාද ත්‍රිකෝණයක් සෑදෙන ආකාරයටය. AC ඉරිසේද BC දණ්ඩේ E මධ්‍ය ලක්ෂයේද AE නම් තවත් සිහින් දණ්ඩකින් දෘඩ ලෙස සම්බන්ධ කර ඇත. පද්ධතියේ උෂ්ණත්වය කුඩා තීට ප්‍රමාණයකින් ඉහළ නැගීමේදී පද්ධතිය ඇද නොවී තිබීම සඳහා AE දණ්ඩ සෑදී ඇති ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා 3 සමානයි 3න් 1යි වාරයක් වරහන් ඇතුලේ 4යි ඇල්ෆා 1 ඍණ ඇල්ෆා 2 විය යුතු බව පෙන්වනවා. ඉතින් ඔය කියන පද්ධතිය සමපාද ත්‍රිකෝණයක ආකාරයට හදලා තියෙන පද්ධතිය මම අඳින්නම්කෝ රූප සටහන බෝඩ් එකේ. මෙන්න මෙහෙමයි ඔක තියෙන්නේ. සමපාද ත්‍රිකෝණයක ආකාරයට මේක සකස් කරලා තියෙන්නේ. ABC සමපාද ත්‍රිකෝණය. එතකොට තවත් තියෙනවා මෙතන මධ්‍යස්ථයක් විදිහට සම්බන්ධ කරලා තියෙන මධ්‍යස්ථයේ ඔස්සේ සම්බන්ධ කරලා තියෙන තව දණ්ඩක් තියෙනවා. AE. එතකොට AB BAC සහ BC කියන මේ දණ්ඩු තුනේම දිග සමානයි. නමුත් මේවා රේඛීය ප්‍රසාරණතාවයන් වෙනස්. එතකොට AB දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා 1යි. AC දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවයත් ඇල්ෆා 1යි. BC දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා 2යි. AE දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා 3යි. නොයේ විදිහට තමයි මේ දඬු වල රේඛීය ප්‍රසාරණතාවයන් දීලා තියෙන්නේ. එතකොට මේ පද්ධතියේ උෂ්ණත්වය කුඩා තීට ප්‍රමාණයකින් වැඩි කළත් පද්ධතිය ඇද නොවි පැවතීම සඳහා දැන් ඔක තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක හැඩයට ඒ වගේම මේ මධ්‍යස්ථය නිසා මේ දෙපැත්ත ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකකට තමයි බෙදෙන්නේ. AE දණ්ඩ මගෙන් ඔය සම්පාද ත්‍රිකෝණය ඍජු කෝණීය ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. ඉතින් කුඩා තීට ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංගුවත් පද්ධතිය ඇද නොවි පැවතීම සඳහා ඇල්ෆා 3 කියන එකට වෙන්න ඕන අගේ මෙච්චරයි කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඇල්ෆා 3 3න් 1යි වරහන් ඇතුලේ 4යි ඇල්ෆා 1 ඍණ ඇල්ෆා 2. ඒ කියන්නේ තීට ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීමේදී පද්ධතිය ඇද නොවි තියෙන්න නම් මේ ඇල්ෆා 3 යගේ ඒ කියන්නේ AE දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය මෙන්න මේ විදියට ලැබෙනවා කියලයි පෙන්වන්න තියෙන්නේ. ඒත් වශයෙන්ම මේ
මේ ඇල්ප 3 රේඛීය ප්‍රසාරණතාවයේ තියෙන AE දණ්ඩ ඒ දණ්ඩේ සිදුවන ප්‍රසාරණය මත මේ පද්ධතිය ඇදවීම හෝ නොවීම රඳා පවතිනවා. මොකද අපි ගත්තොත් එහෙම දැන් මේ AE දණ්ඩ තරමක් වැඩිපුර ප්‍රසාරණය වුණොත් AE දණ්ඩ තරමක් වැඩිපුර ප්‍රසාරණය වුණොත් සමහර විට මෙහෙම ඔන්නෝම වෙන්න පුළුවන්. ඉතින් එහෙන් ඇද වෙනකොට අනිත් ඒවත් සමහර විට ඇද වෙන්නත් පුළුවන්. ඔහම ඒ දණ්ඩ ටික වැඩියෙන් ප්‍රසාරණය වුණොත් එහෙම එක්ක මෙහෙම ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. AE දණ්ඩේ සිදුවන ප්‍රසාරණයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණොත් එහෙම සමහරවිට මෙහෙම ඇද වෙන්න පුළුවන්. ඔක ටිකක් රවුම් වෙලා යයි ඔහම. ඉතින් ඒක එහෙම වෙනකොට අනිත් ඒවත් කෙලින් tie කියලා හිතන්න අමාරුයි. සමහර ඒවත් කෙලින් තියෙන්න පුළුවන්, ඇද වෙන්නත් පුළුවන්. කොහොම නමුත් AE දණ්ඩේ ප්‍රසාරණය අවශ්‍ය පරිදි සිද්ධ වුණොත් පද්ධතිය ඇද නොවි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ AE දණ්ඩේ ප්‍රසාරණය නියමාකාරයට සිද්ධ වුණොත් එහෙනම් පද්ධතිය ඇද නොවි පවතින පරිදි සිද්ධ වෙනවා නම් AE දණ්ඩේ ප්‍රසාරණය මේ දෙපැත්තේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණ දෙක මේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක ආරම්භයේදී ඍජුකෝණී ත්‍රිකෝණනේ. ඒ උෂ්ණත්වයේ තීට ප්‍රමාණයකින් වැඩි කරාටත් පස්සේ තවදුරටත් ඒවා ඍජුකෝණී ත්‍රිකෝණ හැටියටම තියෙන්න ඕන. කියන පද්ධතිය ඇද නොවි තියෙන්න නම් මේ ත්‍රිකෝණ දෙක තවදුරටත් ත්‍රිකෝණීය ත්‍රිකෝණ හැටියටම පවතින්න ඕන. එහෙම නැතුව ඒවා ඒ ත්‍රිකෝණීය ත්‍රිකෝණ තත්ත්වෙන් වෙනස් වුණොත් එහෙම එතන පද්ධතිය ඇද වෙනවා. කියන්නේ මේ කෝණ අංශක 90 බැගින්ම වෙන්න ඕන ප්‍රසාරණය වුණාට පස්සේ මේ කෝණ අංශක 90 බැගින්ම වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණී ත්‍රිකෝණ හැටියට තවදුරටත් පවතිනවා. ඉතින් එහෙම වුණොත් පද්ධතියේ ඇදවීමක් ඇති වෙන්නේ නැහැ. අපි මෙහෙම ගමුකෝ. පද්ධතිය ඇද නොවෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණී ත්‍රිකෝණ වෙන්න ඕන. මේ කෝණ දෙක අංශක 90 බැගින් ත්‍රිකෝණ වෙන්න ඕන. එහෙම වුණොත් අපිට මේ පද්ධතියට මේ ත්‍රිකෝණ දෙකෙන් ඕනෑම ත්‍රිකෝණයක් සලකලා පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන්. දැන් අපි යන් අනිත් පැත්තට තර්කණය ගොඩනගාගෙන මේ ත්‍රිකෝණ දෙකෙන් ඕනම ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන් කියන්නේ මේ එම ත්‍රිකෝණයේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන එකනේ. ඒ ත්‍රිකෝණයේ ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ මේ කෝණයේ අංශක 90ක් වෙනවා කියන එකනේ. මෙතන කෝණයේ අංශක 90ක් කියලා කියන්නේ පද්ධතියේ ඇද නොවි පවතිනවා කියන එක. එහෙමනම් මේ ත්‍රිකෝණයේ දෙකෙන් ඕනම ත්‍රිකෝණයක් ඍජුකෝණී ත්‍රිකෝණයක් විදිහට තවදුරටත් පවතිනවා කියලා සලකලා ඒ ඍජුකෝණී ත්‍රිකෝණයේ පාදාතර පයිතගරස් සම්බන්ධය යෙදුවොත් එහෙනම් මේ ඍජුකෝණය සඳහා පයිතගරස් සම්බන්ධය යෙදුවොත් අපිට මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ පාදවල දිග ඇසුරෙන්නේ අපිට මේ පයිතගරස් සම්බන්ධය ලැබෙන්නේ. එතකොට පයිතගරස් සම්බන්ධය යෙදුවොත් මේ ප්‍රකාශනය ලැබෙන්න ඕනේ. මොකද පාදවල නව දිග අපි ලියන්නේ රේඛීය ප්‍රසාරණතාවයන් ඇසුරෙන්. ඍජුකෝණී ත්‍රිකෝණයේ පාදවල දිග නව දිග අපි රේඛීය ප්‍රසාරණතාවය ඇසුරෙන් ලියන නිසා ඒ පාදවල නව දිග අතර පයිතගරස් සම්බන්ධය ලිව්වොත් ඒකෙන් මේ සම්බන්ධතාවය අපිට ලැබිය යුතුයි. අපිට කරන්න තියෙන්නේ මේ ත්‍රිකෝණේ මේ තීට ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංගුවාට පස්සේ මේ ත්‍රිකෝණේ පාදවල දිග අපි හොයාගමු රේඛීය ප්‍රසාරණතාවය සම්බන්ධ කරගෙන. එහෙම හොයාගෙන ඒ නව දිග සඳහා පයිතගරස් සම්බන්ධය යොදමු. මම මෙහෙම ගන්නම්කෝ එතකොට. මෙතන දැන් මේ පාදේ A B මේ පාදයේ දිග B C මේ පාදේ A C මෙතන A E ආරම්භයේදී මේ පාද තුනම දිගෙන් සමාන නිසා මම ඒවා L බැගින් කියලා ගන්නවා. ආරම්භක දිග පාදවල ආරම්භක දිග AB සමානයි BC සමානයි AC සමානයි L කියලා ගන්නම්. ඊළඟට මෙතන මේ සමපාද ත්‍රිකෝණයක් හින්දා මේ කෝණය අංශක 60ක් වෙනවා.
අන්තිමට ලියන්න පුළුවන් මේ sin 60 කියන්නේ AE බෙදීම L කියලා එන්නේ. AE බෙදීම L. AE කියන එක මේකෙන් අපිට ලැබෙන sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 නිසා මූල 3යි L බෙදීම 2යි කියලා. හොඳයි දැන් මෙන්න මේ සමීකරණය. රේඛීය ප්‍රසන්නතාවයේ සඳහන් පිළියන L2 සමානයි L1 වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණය ඇසුරෙන් මේ නව ත්‍රිකෝණය අපිට මේ තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංගුවාට පස්සේ ලැබෙන ත්‍රිකෝණේ පාදවල දිග ඒ ත්‍රිකෝණේ මම තෝරගන්න මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණේ. ඔය ඍජු කෝණීය ත්‍රිකෝණේ පාදවල දිග සඳහා ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම A', B' සඳහා ලියන්නම්. A', B' කියන්නේ තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංගුවාට පස්සේ මේ පාදයේ නව දිග ඒකේ ආරම්භක දිග L එක ධන ඒක රේඛී ප්‍රසාරණතාවය ඇල්ෆා 1යි උෂ්ණතා අන්තරයේ තීටා කියලා ගන්න අපිට දීලා තියෙනවා. ප්‍රශ්නේ දීලා තියෙන්නේ ගානේ දීලා තියෙන්නේ උෂ්ණතා අන්තරයේ තීටා කියලා. එතකොට ඒ විදිහට මම A', C' කියන එක ලියන්නම්. A', C' සමානයි. ඒකේ මුල් දිග එන්නේ මූල 3යි L බෙදීම 2. එක ධන ඇල්ෆා 3 තීටා. ඊළඟට B', සමානයි BE ආරම්භක දිග L බෙදීම 2යි L බෙදීම 2යි. එතකොට එක ධන ඇල්ෆා 2 තීටා කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පාද අතර පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන්. මොක ඔය ඍජු කෝණීය ත්‍රිකෝණයක් නිසා. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ නැංගුවා කියලා උෂ්ණත්වය ඉහළ නැංගුවාට පද්ධතිය ඇද නොවි පවතින නිසා අපිට ඔය පාද අතර ඍජු කෝණීය ත්‍රිකෝණයක පාද අතර තියෙන සම්බන්ධතාවය ලියන්න පුළුවන්. ඒ කියන්නේ පයිතගරස් සම්බන්ධය ලියන්න පුළුවන්. තියano ලිව්වොත් එහෙම මෙතන මෙන්න මේ ත්‍රිකෝණේ කර්ණය වශයෙන් තියෙන A', වර්ගය සමානයි. එතකොට A', වර්ගය ධන B', වර්ගය විදිහට ලැබෙනවා. A', B' කියන එක අපි මෙතන හොයාගත්ත විදිහට ලියමු. L වාරයක් එක ධන ඇල්ෆා 1 තීටා ගේ වර්ගය සමානයි A', කියන්නේ මූල 3යි L බෙදීම 2යි එක ධන ඇල්ෆා 3 තීටා ඒකේ වර්ගය ධන B', කියන්නේ L බෙදීම 2යි එක ධන ඇල්ෆා 2 තීටා ගේ වර්ගය. දැන් මේ හැමතැනම L එන හින්දා L අපිට කපලා දාන්න පුළුවන්. L ඉවත් කරන්න පුළුවන්. දිගටම L කපන්න පුළුවන්. ඊළඟට මම මෙතන මේ ලියන්නම් එක ධන ඇල්ෆා 1 තීටාගේ වර්ගයේ තියෙන්නේ. එතකොට ඒක ද්විපද ප්‍රකාශනයක් විදිහට වර්ග කරොත් එකේ වර්ගය ධන 2යි ඇල්ෆා 1 තීටා ධන ඇල්ෆා 1 තීටාගේ වර්ගය. ඒතර මෙතනත් මම වර්ග කරන්නම්. මූල 3 බෙදීම 2 වර්ග කරපුවහම 3 මූල 3ේ වර්ගය 3යි 2ේ වර්ගය 4යි. එක ධන ඇල්ෆා 3 තීටා වර්ග වුණාම ද්විපද ප්‍රකාශනයක් විදිහට එකේ වර්ගය ධන 2යි ඇල්ෆා 3 තීටා ධන ඇල්ෆා 3 තීටාගේ වර්ගය. ඊළඟට මම මෙතන වර්ග කරන්නම්. මෙතන 1ට 2 භාගේ වර්ගය කියන්නේ 4න් 1යි. එකේ වර්ගය ධන 2යි ඇල්ෆා 2 තීටා ධන ඇල්ෆා 2 තීටාගේ වර්ගය. මේ ඇල්ෆා කියන පදය රේඛී ප්‍රසාරණතාවය. ඔබ දැක්කා මේ රේඛී ප්‍රසාරණතාවය සඳහා ලැබෙන්නේ කුඩාගයක් කියන එක. ඒ වාහනේ වල රේඛී ප්‍රසාරණතාවය 12 ගුණ කිරීම 10 ඍණ 6 කියන්නේ කුඩාගයක්. ඉතින් ඒක වර්ග කළොත් එහෙම රේඛී ප්‍රසාරණතාවයේ වර්ග කළොත් එහෙම ලැබෙන්නේ ගොඩක් කුඩාගයක්.
ඒ රේඛීය ප්‍රසාරණතාවයේ වර්ගය රේඛීය ප්‍රසාරණතාවයේ සමග සංසන්දනය කරලා බලනකොට ගොඩක් උඩයි. ඒ නිසා ඇල්ෆා වර්ගය කියන එක ඇල්ෆාත් එක්ක සංසන්දනය කරනකොට ගොඩක් උඩයි. දැන් මේ ප්‍රකාශනයේ තියෙන ඇල්ෆා වර්ගය අපිට ඇල්ෆාත් එක්ක සංසන්දනය කරලා ඉවත් කරන්න පුළුවන්. මේ ඇල්ෆා 1 හෝ ඇල්ෆා 2 හෝ ඇල්ෆා 3 හෝ ඒ මොකක් වුණත් වර්ග වුණාම එන්නේ කුඩාගයක්. ඒ නිසා මම මේ ඔක්කොම අයින් කරනවා. ප්‍රකාශනෙන් එහෙම අයින් කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒක කුඩා නිසා. එකේ වර්ගයේ 1යි 2යි ඇල්ෆා 1 තීටා සමානයි. මෙතන 4න් 3 එකේ වර්ගයේ 1යි ධන 2යි ඇල්ෆා 3 තීටා ධන මෙතන 4න් 1 වාරයක් 1 ධන 2යි ඇල්ෆා 2 තීටා. ඔය දෙයට එන්නේ. ඊළඟට මම මේ වරහන් අයින් කරන්න. 1 ධන 2යි ඇල්ෆා 1 තීටා සමානයි 4න් 3ෙන් ගුණ කළොත් 4න් 3 ගුණ කිරීම එක 4න් 3යි. ආයෙ මම ගුණ කරනවා 4න් 3 2යි ඇල්ෆා 3 තීටාගෙන්. ආයෙ මම 4න් 1ෙන් ගුණ කරනවා මෙතන 4න් 1 ධන 4න් 1 ගුණ කිරීම 2යි ඇල්ෆා 2 තීටා. ඉතින් බලන්න මෙතන මේ පැත්තේ තියෙන මේ 4න් 3 ආයෙ 4න් 1 4න් 1යි 4න් 3යි එකතු කරපුවම 1යිනේ. ඒකයි මේකයි අපිට දෙපැත්තෙම අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ අපිට 2යි ඇල්ෆා 1 තීටා ධන මෙහෙම 2යි ඇල්ෆා 1 තීටා සමානයි මෙතන 4න් 3 ගුණ කිරීම 2යි ඇල්ෆා 3 තීටා මෙතන 4න් 1 ගුණ කිරීම 2යි ඇල්ෆා 2 තීටා. ඉතින් මේකෙන් මම මේ 2යි තීටා කියන එක කපලා දානවා. 2යි තීටා 2යි තීටා දිගටම කැපෙනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා ඇල්ෆා 1. මෙතන ඉතුරු වෙනවා 4න් 3යි ඇල්ෆා 3. මෙතන ඉතුරු වෙනවා 4න් 1යි ඇල්ෆා 2. ඉතින් මුළු සමීකරණයම අපි 4න් ගුණ කළොත් එහෙම 4යි ඇල්ෆා 1 කියලා මෙතනට එන්නේ. සමානයි මෙතන 3යි ඇල්ෆා 3 ධන ඇල්ෆා 2 කියලා ප්‍රකාශනය ලැබෙනවා. ඉතින් මේ ප්‍රකාශනෙන් මම හිතන්නේ ඔබට බොහොම පහසුවෙන් පුළුවන් ඇල්ෆා 3 උක්ත කළොත් එහෙම ඇල්ෆා 3 සමානයි 3න් 1 වාරයක් 4යි ඇල්ෆා 1 ඍණ ඇල්ෆා 2 කියන සම්බන්ධය ලබා ගන්න. එන පද්ධතිය ඇද නොවේ තියෙනවා නම් ඇල්ෆා 3 මේ විදිහට ලැබෙනවා. ඉතින් ඇල්ෆා 3 මේ විදිහට එනවා නම් පද්ධතිය ඇද වෙන්නේ නැහැ. ඔක තමයි මේ ගානේ තියෙන තර්කණය. මම ගන්නම් ඊළඟ මේ 33 වෙනි ගාන මහා මාර්ගයක් හරහා ඇද ඇති මීටර් 10ක් දිග වන AB වාණි කම්බියක C මධ්‍ය ලක්ෂයෙන් සැහැල්ලු විදුලි පහනක් එල්ලා ඇත. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 20ක් වූ දිනයක කම්බිය තිරස්ව පිහිටයි. වඩා උණුසුම් වූ දිනයක විදුලි පහන සෙන්ටිමීටර් 8ක් දුරක් පහත් වී තිබිනි. එදින සාමාන්‍ය උෂ්ණත්වය සොයන්න වාණිවල රේඛීය ප්‍රසාරණතාවය 1.2 ගුණ කිරීම 10^5 කෙල්විනයට වේ. ඒ කියන්නේ මේ මහා මාර්ගයක් කරහා ඇදලා තියෙන මීටර 10ක් දිග වාහනේ කම්බියකින් ඒකේ මධ්‍ය ලක්ෂයෙන් විදුලි පහනක් එල්ලලා තියෙනවා. මෙහෙමයි මාර්ගය හරහා ඇදලා තියෙන්නේ කම්බිය. මේකේ මධ්‍ය ලක්ෂයෙන් විදුලි පහනක් එල්ලනවා. මධ්‍ය ලක්ෂයෙන් විදුලි පහනක් එල්ලනවා. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 20ක් වෙන දිනක කම්බිය මේ වගේ තිරස්ව තියෙනවා. පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනත් යම් මගයකටපත් වුණාට පස්සේ වඩා උණුසුම් දිනයක මම ගන්නම්කෝ තීටා කියලා. පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයේ වඩා උණුසුම් දිනයක වඩා වැඩි උෂ්ණත්ව අගයක් තියෙන දවසක මේ කම්බියේ ප්‍රසාරණය වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ විදුලි පහන සෙන්ටිමීටර් 8ක් පාත් වෙනවා. ඉතින් එහෙම සෙන්ටිමීටර් 8කින් ඒක පාත් වෙන්නේ මෙහෙම කම්බියේ ප්‍රසාරණය වීම නිසා. කම්බියේ ප්‍රසාරණය වෙනකොට කම්බිය දිග වැඩි වෙනවා. කම්බිය දිග වැඩි වෙනකොට මධ්‍ය ලක්ෂයේ මෙහෙම බර එල්ලලා තියෙන නිසා පාත් වෙනවා. ඒතර කම්බිය පිහිටන්නේ ඔන්නෝම.
කොහොම ඒතකොට කම්බිය පිටන්නේ. විදුලි පහන මෙතෙන්ට එනවා. ඔව්. දැන් එතකොට මේ මුළු දිග කම්බියේ මුළු දිග මීටර 10යි. එක කොටසක් ගත්තොත් එහෙම මීටර 5යි. දැන් උෂ්ණත්වය ඉහළ ගිය දවසක තීටා උෂ්ණත්වයට පත් වෙච්ච දවසක මේ මීටර 5ක් දිග කම්බි කොටස ප්‍රසාරණය වීමෙන් මෙන්න මෙච්චර දිගක් අත් කරගන්නවා. මම ඒක x කියලා ගන්නවා. මීටර 5ක් දිග කම්බි කොටස ප්‍රසාරණය වුණාම ඒක ඒ දිග x වෙනවා. ඉතින් අපිට මෙතන මේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියෙන්නේ. ඔය ඍජු කෝණීය ත්‍රිකෝණයේ සැලකිල්ලට අරගෙන x හොයන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයේ තීටා වූ දිනක ඒ මීටර 5ක් දිග කම්බි කොටස, ඒ කියන්නේ අර මුළු කම්බියෙන් භාගයක කොටසක දිග කොච්චරක් වෙනවද කියලා හොයාගන්න පුළුවන්. විශ්ව උෂ්ණත්වයේදී නම් ඒ දිග මීටර 5යි. ඒතකොට තීටා උෂ්ණත්වයේදී ඒ දිග කොච්චරද? ඉතින් අපිට ඒකට පයිතගොරස් සම්බන්ධය දාලා ගණනය කිරීම කරගන්න පුළුවන්. මම ලියනම් මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය. එහෙම ලියුවාම ඍජු කර්ණයේ වර්ගය x, කර්ණයේ තියෙන x නේ, x වර්ගය සමානයි ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව. මෙතන මීටර 5යි. මීටර 5 කියන්නේ සෙන්ටිමීටර 500යි. සෙන්ටිමීටර 500 වර්ගයේ එකතු කිරීම මෙතන සෙන්ටිමීටර 8යි. ඒකට 8 වර්ගය. 500 වර්ගය 25.4යි. 8 වර්ගය 64යි. මේ දෙක එකතු කරපුවාම 25.2යි 64යි මේ උත්තරේ එනවා 250,064 කියලා. ඉතින් x කියන්නේ මේ 250,064 වර්ගමූලය. එතකොට මේ වගේ වර්ගමූලයක් නම් ලඝු ගණක වගුවෙන් නුත් නිවැරදිව ගණනය කරගන්න බෑ. මොකද මේකේ ඉලක්කම් 6ක් තියෙනවනේ. ඉතින් මෙවැනි අවස්ථාවක් වුණොත් එහෙම මේ ප්‍රකාශනය යගේ ළමයින්ට දෙන්න වෙනවා විභාගයකදී මේ ගන්න හදන්න. අපිට කැල්කියුලේටර් එකෙන් නම් මේකේ පිළිතුර ගන්න පුළුවන්. වර්ගමූල 250,064 අපිට එනවා 500.064 කියලා ආසන්න වශයෙන්. 500.064යි සෙන්ටිමීටර් මේක ආසන්න අගේ මම අරගත්තේ. එතකොට අර මීටර 5ක් එහෙම නැත්නම් සෙන්ටිමීටර් 500ක් දිග කම්බි කොටසක නව දිග, ඒ කියන්නේ උෂ්ණත්වයේ තීටා දක්වා වැඩි වුණාට පස්සේ එන නව දිග තමයි මේ 500.064. එතකොට මේ කම්බියේ දිග වැඩිවීම අපි අර සමීකරණයේ ඩෙල්ටා L කියලා ගන්න පදය ලැබෙනවා 500.064 අඩු කිරීම 500 කියන එක. ඒ කියන්නේ 0.064යි සෙන්ටිමීටර්. ඒක තමයි දිග වැඩිවීම. ඒකට දැන් අපිට පුළුවන් මේ අපිට හොයන්න තියෙන මේ නව උෂ්ණත්වය. ඒකට අපි භාවිතා කරමු මෙන්න මේ සමීකරණය. ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා කියන එක. ඉතින් මේක අපි ඩෙල්ටා L උක්ත කර ඩෙල්ටා තීටා උක්ත කරගත්තොත් ඩෙල්ටා තීටා සමානයි ඩෙල්ටා L බෙදීම L ඇල්ෆා කියලා ලැබෙනවා. ඩෙල්ටා L කියලා කියන්නේ දිගේ වැඩිවීම. ඒක 0.064යි සෙන්ටිමීටර් වලින්. L කියන්නේ 500යි සෙන්ටිමීටර් වලින් ගත්තොත් ඇල්ෆා කියන්නේ 1.2 ගුණ කිරීම 10 ඍණ 5 වෙනි බලය. මේක මම ටිකක් සුළු කරන්නම්. 0.064 බෙදීම මේ 500 ගුණ කිරීම 1.2 කියන්නේ 600යි. 600 ගුණ කිරීම 10 ඍණ 5 මට ලියන්න පුළුවන් 6 ගුණ කිරීම 10 ඍණ 3යි කියලා. ඒ 10 ඍණ 3 උඩට ගියාම 0.064 බෙදීම 6 ගුණ කිරීම 10 ධන 3 බවට පත් වෙනවා. ඉතින් 0.064 10 ධන 3ෙන් ගුණ කරපුවම 64යි. 64 බෙදීම 6 කියලා ලැබෙන්නේ. ඒක අපි බෙදුවොත් එහෙම 1යි 0යි එතකොට 10.6යි 7යි සෙල්සියස් විතර ආසන්න වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරය. ඔයාගේ නම් අපිට ඩෙල්ටා තීටා කියන එක ලැබෙන්නේ තීටා ඍණ 20 කියන එකනේ.
ඒකට තීටා ඍණ 20ට තමයි අපි ලැබෙන්නේ ඔය 10.67 කියන එක. 10.67. එහෙනම් තීටා සමානයි 10.67 එකතු කිරීම 20. ඒකට අපිට මේකෙන් ලැබෙනවා 10.67 එකතු කිරීම 20 කියන එක 30.67 සෙල්සියස් කියලා ලැබෙනවා. එහෙනම් මේ විදියට සෙන්ටිමීටර් 8කින් අර වේදි ලාම්පුව පහත් වෙන්නේ උෂ්ණත්වයේ 30.67 සෙල්සියස් වන දවසක. හොඳයි ඒක තමයි අපිට හොයන්න තිබුණේ. මම යන්නම් ඊළඟ ගානට. 35 වෙනි ප්‍රශ්නය. එකිනෙකෙහි දිග සෙන්ටිමීටර් 60 වැගින් වන ඊයම් දණ්ඩක් හා ඇලුමිනියම් දණ්ඩක් සෙල්සියස් බිඳුවේදී එක පිට එක තබා එක් පොදු කෙළවරකින් දෘඩ ලෙස කලම්ප කර ඇත. දණු දෙක දැන් සෙල්සියස් 100 උෂ්ණත්වයක පවත්නා හුමාල කුටීරයක් තුළ තබනු ලැබුවහොත් ඒවායේ කෙළවරවල් අතර ඇතිවන පරතරය සොයන්න. සෙන්ටිමීටර් 60ක් දිග වන දණු දෙකක්. එකක් ඊයම් දණ්ඩක් අනෙක ඇලුමිනියම් දණ්ඩක්. මේ දණු දෙකම සෙල්සියස් 0 කියන උෂ්ණත්වයේදී එක පිට එකට තියලා පොදු කෙළවරකින් දෘඩ ලෙස කලම්ප කරලා තියෙනවා. මෙහෙම. සෙල්සියස් 0ේදී දණු දෙක එක මතයක තියලා මේ විදිහට එක මතයක තියලා එක කෙළවරකින් කලම්ප කරලා තියෙනවා මෙහෙම. එක දණ්ඩක් ඊයම් අනෙක් දණ්ඩ ඇලුමිනියම්. මේ සෙල්සියස් 0ේදී. ඊළඟට මේ දණු දෙක ගෙනihin සෙල්සියස් 100ක උෂ්ණත්වයේ සහිත කුටීරයක් තුල තියෙනවා. සෙල්සියස් 100ක උෂ්ණත්වයේ සහිත කුටීරයක් තුල තිබ්බහම මේ එක එක දණ්ඩක් ප්‍රසාරණයට ලක් වෙන්නේ එකම ප්‍රමාණයෙන් නෙමෙයි. මොකද මේ දෙකේ රේඛීය ප්‍රසාරණතාවයන් සමාන නැහැ. රේඛීය ප්‍රසාරණතාවයන් වෙනස්. ඒ හින්දා එක එක් දණ්ඩක් වෙනස් ප්‍රමාණ වලින් රේඛීය ප්‍රසාරණයට ලක් වීමේ ප්‍රතිඵලයක් විදියට සෙල්සියස් 100 උෂ්ණත්වයේදී මේ දණ්ඩු දෙකේ දිග අතර වෙනසක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගාන අපිට හදන්න නම් මේ දඬු වල රේඛීය ප්‍රසාරණයන් දැනගන්න ඕනේ. ඊයම් දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය කොච්චරද? ඊයම් වල රේඛීය ප්‍රසාරණතාවය කොපමණද? ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරණතාවය කොපමණද කියලා මේ රේඛීය ප්‍රසාරණතාවයන් අවශ්‍යනේ මේ ගාන හදන්න. අපි බලමු මේ රේඛීය ප්‍රසාරණතාවයන්. ඊයම් වල රේඛීය ප්‍රසාරණතාවයේ 29 ගුණ කිරීම 10/6යි. ඇලුමිනියම් වල 25 ගුණ කිරීම 10/6යි. ඊයම් වල 29 ගුණ කිරීම 10/6යි. ඇලුමිනියම් වල 25 ගුණ කිරීම 10/6යි. එහෙමනම් ඊයම් වල තමයි වැඩි රේඛීය ප්‍රසාරණතාවයක් තියෙන්නේ. සෙල්සියස් 100 උෂ්ණත්වයේදී අපිට දකින්න ලැබෙනවා ඊයම් දණ්ඩේ දිග ඇලුමිනියම් දණ්ඩේ දිගට වඩා වැඩි වෙන බව. දෙකම දිග වැඩි වෙනවා. මේ දණ්ඩු දෙකේම ආරම්භක මට්ටමනේ. එතකොට මේ තියෙන ඊයම් දණ්ඩේ දිග වැඩි වෙච්ච ප්‍රමාණය ඩෙල්ටා L 1යි කියලා මම ගන්නම්කෝ. මේ තියෙන ඇලුමිනියම් දණ්ඩේ දිග වැඩි වෙච්ච ප්‍රමාණය ඩෙල්ටා L 2යි. ඉතින් අපිට මේ දෙකේම මේ ඩෙල්ටා L 1යි ඩෙල්ටා L 2යි කියන දෙක හොයාගෙන ඩෙල්ටා L 1කින් ඩෙල්ටා L 2 අඩු කරා නම් ඊයම් දණ්ඩ ඇලුමිනියම් දණ්ඩට වඩා කොපමණ ප්‍රමාණයෙන් දිග වැඩි වෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දණ්ඩු දෙකේ කෙළවරවල් අතර පරතරය අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. දණ්ඩු දෙකේ කෙළවරවල් අතර පරතරය එතකොට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඩෙල්ටා L 1 අඩු කිරීම ඩෙල්ටා L 2. ඉතින් මේ ඩෙල්ටා L එක හරි ඩෙල්ටා L 2 හරි ඔය දෙකෙන් එකක් ඔය දෙකම අපිට මෙන්න මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන් L ඇල්ෆා ඩෙල්ටා තීටා. ඉතින් මම ලියන්න මේ පරතරය. පරතරය සමාන මේ ඩෙල්ටා L එක කියන එක ඒ කියන්නේ ඊයම් දණ්ඩේ දිග වැඩි වීමනේ. මුල් දිග සෙන්ටිමීටර් 60යි.
ඇල්ෆා කියන්නේ 29 ගුණ කිරීම 10 ඍණ 6යි. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරය 100යි. යෝගෙන් ඩෙල්ටා L දෙක අඩු කරොත් එහෙම මුල් දිග එකේ ඇලුමිනියම් දණ්ඩේ සෙන්ටිමීටර් 60යි. ඇල්ෆා එනවා එකේ 25 ගුණ කිරීම 10 ඍණ 6යි. උෂ්ණත්ව අන්තරය 100යි. ඉතින් මෙතන පොදුයි 60 ගුණ කිරීම 100 ගුණ කිරීම 10 ඍණ 6 පොදුයි. 60 100න් ගුණ කරපුවම 6000යි. ගුණ කිරීම 10 ඍණ 6. මම මේ පද දෙක ගත්ත පොදුයිනේ. මෙතන ඉතුරු වෙන්නේ 29. අඩු කිරීම මෙතන 25. ඉතින් 6000 ගුණ කිරීම 10 ඍණ 6 කියන එක 6 ගුණ කිරීම 10 ඍණ 3 කියලා මට ලියන්න පුළුවන්. 29න් 25ක් අඩු කරපුවම 4යි. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ විදිහට. 6 ගුණ කිරීම 10 ඍණ 3 ගුණ කිරීම 4 කියලා. 6 වරක් 4 24යි. ගුණ කිරීම 10 ඍණ 3. ඉතින් මේක අපිට මේ උත්තරේ එන්නේ සෙන්ටිමීටර් වලින්නේ. සෙන්ටිමීටර් වලින් උත්තරේ එන්නේ. එතකොට අපිට මේක මිලිමීටර් කරන්න නම් 10න් ගුණ කරන්න ඕන. 0.2 මිලිමීටර් කියලා ලැබෙනවා ඒ අනුව. දඬු දෙකේ දිග අතර වෙනස. සෙල්සියස් 100 උෂ්ණත්වයේදී. හොඳයි. මම ඊළඟට ගන්නම් මේ 43 වෙනි ප්‍රශ්නය. එකිනෙකට වෙනස් ලෝහ වර්ග දෙකකින් සෑදූ සෙන්ටිමීටර් 20 බැගින් දිග ඇති දඬු දෙකක්. ඒවයි උෂ්ණත්වය සෙල්සියස් 100න් ඉහළ නැංවූ විට 0.5 මිලිමීටර් හා 0.3 මිලිමීටර් ප්‍රමාණයක් ප්‍රසාරණය වේ. මෙම ලෝහ වර්ග දෙකෙන්ම සෑදූ වෙනත් දඬු දෙකක් එකිනෙක පෑස්සීමෙන් දිග සෙන්ටිමීටර් 20ක් වෙන සංයුක්ත දණ්ඩක් සාදා ඇත. උෂ්ණත්වය සෙල්සියස් 100න් ඉහළ නැංවූ විට සංයුක්ත දණ්ඩ 0.45 මිලිමීටර් දිග ප්‍රසාරණය වේ. ලෝහ එකිනෙකේ රේඛීය ප්‍රසාරණතා හා සංයුක්ත දණ්ඩ සෑදී ඇති කැබිලි එකිනෙකේ දිග සොයන්න. දඬු දෙකක් වෙනස් ලෝහ වර්ග දෙකකින් හදලා තියෙන දඬු දෙකක් ගැන මේ කියන්නේ. ඒ සෙන්ටිමීටර් 20 බැගින් දඬු දෙකක්. ඉතින් මුල් දිග සෙන්ටිමීටර් 20යි. L සමානයි 20යි සෙන්ටිමීටර්. ඉතින් මේ එක දණ්ඩක පළමු දණ්ඩේ උෂ්ණත්වය සෙල්සියස් 100න් ඉහළ නැංවුවාම ඒකේ දිග වැඩිවීම 0.5 මිලිමීටර් කියලා කියනවා. ඉතින් මේ ලෝහ මේ දඬු හදලා තියෙන ලෝහ වල රේඛීය ප්‍රසාරණතා තමයි හොයන්න තියෙන්නේ. ඉතින් ගත්තොත් එහෙම පළවෙනි දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය අපිට ඇල්ෆා සමානයි ඩෙල්ටා L බෙදීම L ඩෙල්ටා තීටා කියන ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා එක නම් ඇල්ෆා එක සමානයි ඩෙල්ටා L. පළමු දණ්ඩේ දිග වැඩිවීම මිලිමීටර් වලින් 0.5යි. ඉතින් මේක සෙන්ටිමීටර් කරගමු 10 ඍණ 1ෙන් ගුණ කරන්න. මුල් දිග සෙන්ටිමීටර් 20යි. ගුණ කිරීම ඩෙල්ටා තීටා කියන්නේ 100යි. එතකොට අපිට මේක ලැබෙනවා 0.5 බෙදීම 2. 20 ගුණ කිරීම 100 කියන්නේ 2000නේ. 2000 කියන එක 2 ගුණ කිරීම 1000 කියලා ලියන්න පුළුවන්. ඒ 1000 10 ධන 3 වෙනි බලය. ඒ ධන 3 වෙනි බලය උඩට ගෙනිච්චාම 10 ඍණ 3 වෙනි බලය වෙනවා. මේ 10 ඍණ එකත් එක්ක ගුණ වුණාම 10 ඍණ 4 බලය බවට පත් වෙනවා. එතකොට අපිට මෙතන ලැබෙන්නේ 0.5 බෙදීම 2යි. ඒ කියන්නේ 0.25 ගුණ කිරීම 10 ඍණ 4. මේක අපිට ලියන්න පුළුවන් 2.5 ගුණ කිරීම 10 ඍණ මෙතන අපිට 10 ඍණ 4 නෙවෙයිනේ එන්නේ. ඔව් 10 ඍණ 4. 2.5 ගුණ කිරීම 10 ඍණ 5 කියලා ලියන්න පුළුවන් කෙල්විනේට. ඊළඟට මේ විදිහටම ඇල්ෆා 2 හෙව්වොත් අනෙත් දණ්ඩේ. ඒකෙත් දිග වැඩිවීම දීලා තියෙන්නේ මිලිමීටර් 0.3ක් කියලා. ඒක සෙන්ටිමීටර් කරන්න 10
ඍණ 3න් ඍණ 1න් ගුණ කරන්න. මුල් දිග සෙන්ටිමීටර් 20යි උෂ්ණත්ව අන්තරය 100යි. ඉතින් අපි එතන සුළු කරොත් එහෙනම් අපිට ලැබෙන්නේ 0.3 බෙදීම 2 මේ 20 ගුණ කිරීම 100 2000යිනේ. ඒක 2 ගුණ කිරීම 1000 කෙල්ලුවොත් 1000 කියන්නේ 10 3 ඒක උඩට ගියාම 10 ඍණ 3 මේ 10 ඍණ එකත් එක්ක ගුණ වුණා 10 ඍණ 4යි. ඒ අනුව අපිට මෙතන ලැබෙන්නේ සුළු කරපුවාම 1.5 ගුණ කිරීම 10 ඍණ 5යි කෙල්විනේට කියලා. කෙල්විනේට නැත්නම් සෙල්සියස් අංශකයට කියලා ලියන්න පුළුවන්. සෙල්සියස් අංශකයට හෝ කෙල්විනේට කියලා ඒ උත්තරය අපිට ලියන්න පුළුවන්. දැන් ඔන්න එක එක දණ්ඩේ රේඛීය ප්‍රසාරණතා. දැන් ඊට පස්සේ අපිට මේ දෙන්නේ මෙම ලෝහ වර්ග දෙකෙන්ම සෑදූ වෙනත් දඬු දෙකක්. එකිනෙක පැහැස්සීමෙන් දිග සෙන්ටිමීටර් 20ක් වන සංයුක්ත දණ්ඩක් සාදා ඇත. දෙවෙනි කොටස. වෙනත් දඬු දෙකක් තියෙනවා. ඒ දඬු දෙකේ දිග ප්‍රමාණ මම ගන්නම් x සහ y කියලා. මේ ලෝහ වර්ග දෙකෙන් හදපු මේ වගේ වෙන දඬු දෙකක්. මේ දඬු දෙක එකිනෙක පාස්සලා සෙන්ටිමීටර් 20ක් දිග සංයුක්ත දණ්ඩ සකස් කරනවා. එක දණ්ඩක් x අනෙක y සෙන්ටිමීටර් 20ක් දිග සංයුක්ත දණ්ඩක් හදනවා කියලා කියන්නේ මේ x සහ y එකතුව සෙන්ටිමීටර් 20ක් කියන එක. x දන y සෙන්ටිමීටර් 20ක් කියන එක තමයි මේ අදහස. දැන් මේ දඬු දෙක මේ සංයුක්ත දණ්ඩ අර කලින් වගේ සෙල්සියස් 100කින් උෂ්ණත්වය ඉහළ නැංගුවාම සංයුක්ත දණ්ඩේ දිග වැඩිවීම නැත්නම් ප්‍රසිද්ධ වන ප්‍රසාරණය 0.45 මිලිමීටර කියලා දීලා තියෙනවා. කියන්නේ අපි ගත්තොත් එහෙම x කියන දඬු කැබැල්ලේ දිග වැඩිවීම ඩෙල්ටා x කියලා. y දඬු කැබැල්ලේ දිග වැඩිවීම ඩෙල්ටා y කියලා ගත්තොත් මේ දෙක එකතුව 0.45 මිලිමීටර කියලා දෙලා තියෙනවා. ඉතින් මේක මේ සෙන්ටිමීටර කරොත් එහෙම අපිට 10 ඍණ එකෙන් ගුණ කරන්න වෙනවා සෙන්ටිමීටර කිරීම සඳහා. මොකද මේ ඊතුරු දිගවල ඔක්කොම දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින් නිසා අපි ඒ දඬු වල දිග සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා අපි සෙන්ටිමීටර කරලා ගමු. නැත්නම් ඉතින් අනිත් පැත්තට ගන්න පුළුවන් ඔක්කොම මිලිමීටර කරා නම් මිලිමීටර වලින් උත්තරේ එයි. එතකොට ඩෙල්ටා x කියන එක අපිට ලියන්න පුළුවන් මෙතන. අර මම කලින් ගත්ත සමීකරණයම භාවිතා කරලා එතන ඇල්ෆා සමානයි ඩෙල්ටා l බෙදීම l ඇල්ෆා ඩෙල්ටා තීටා නිසා ඩෙල්ටා l සමානයි l ඇල්ෆා ඩෙල්ටා තීටානේ. කොහොමද? එතන අපි යෝගෙන් ඩෙල්ටා x කියන එක ලිව්වොත් එහෙම ඒකේ මුල් දිග x කියලා ගත්තා. රේඛීය ප්‍රසාරණතාවයේ 2.5 ගුණ කිරීම 10 ඍණ 5යි. ඩෙල්ටා තීටා 100යි. ඉතින් මේක 2.5යි x 10 ඍණ 5 100ෙන් ගුණ කරපුවම 10 ඍණ 3යි. ඔය විදිහටම ඩෙල්ටා y අපි ගණනය කළොත් ඩෙල්ටා y සමානයි මුල් දිග y ගුණ කිරීම ඒකේ රේඛීය ප්‍රසාරණතාවය 1.5 ගුණ කිරීම 10 ඍණ 5 උෂ්ණත්වන්තරය 100යි. ඉතින් 10 ඍණ 5 100ෙන් ගුණ කරපුවාම 10 ඍණ 3යි 1.5 y වලින් ගුණ කරපුවා 1.5 y ගුණ කිරීම 10 ඍණ 3යි කියලා එනවා. ඩෙල්ටා y. එතකොට මේ දෙකේ එකතුව මෙන්න මෙතන මම ඩෙල්ටා x සහ ඩෙල්ටා y ආදේශ කරනවා. එතකොට ඩෙල්ටා x කියලා කියන්නේ 2.5 x ගුණ කිරීම 10 ඍණ 3. ඩෙල්ටා y කියන්නේ 1.5 y ගුණ කිරීම 10 ඍණ 3. ඔය දෙක එකතුව සමානයි 0.45 ගුණ කිරීම 10 ඍණ 1. ඉතින් මේක මට ලියන්න පුළුවන් 2.5 x ගුණ කිරීම 10 ඍණ 3 ධන 1.5 y ගුණ කිරීම 10 ඍණ 3 සමානයි 45 ගුණ කිරීම 10 ඍණ 3. ඉතින් මේ දිගටම 10 ඍණ 3 අපිට කපලා දාන්න පුළුවන්. 10 ඍණ 3 කැපෙනවා දෙකටම. එතකොට මෙතන එන්නේ 2.5 x ධන 1.5 y සමානයි 45යි. ඉතින් මම මේ මුළු සමීකරණයම බෙදන්නම්කෝ 0.5න්. 0.5න් බෙදද්දී
2.5යි x 0.5න් බෙදුවොත් 5යි x කියලා එනවා. 1.5y 0.5න් බෙදුවොත් 3y කියලා එනවා. 45.5න් බෙදුවොත් 90y කියලා ලැබෙනවා. ඉතින් මේක දෙවෙනි සමීකරණය. අපි පළවෙනි සමීකරණය ගත්ත x ධන y සමානයි 20යි කියලා. දෙවෙනි සමීකරණය අපිට ලැබෙනවා 5x ධන 3y සමානයි 90යි කියලා. ඉතින් මම පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරන්නම්. 1 ගුණ කිරීම 3. එතකොට x 3ෙන් ගුණ කරපුවාම 3x, y 3ෙන් ගුණ කරපුවාම 3y, 20 3ෙන් ගුණ කරපුවාම 60යි. මේක තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා. ඊළඟට මම 2කින් 3 අඩු කරනවා. 5x කෙන් 3x අඩු කරපුවාම 2x, 3y ට 3y කැපෙනවා. 90න් 60ක් අඩු කරපුවාම 30යි. එහෙනම් මේකෙන් x සමානයි 30 බෙදීම 2යි කියන්නේ සෙන්ටිමීටර් 15යි කියලා ලැබෙනවා. x සමානයි සෙන්ටිමීටර් 15යි. ඒතර x සමානයි 15 කියන එක මම එකට ආදේශ කළොත්. එකට ආදේශ කළොත්. පළවෙනි සමීකරණය 15 ධන y සමානයි 20. මේක අපිට ලැබෙනවා y සමානයි සෙන්ටිමීටර් 5යි කියලා. ඒ කියන්නේ මේ සංයුක්ත දණ්ඩ හදලා තියෙන එකිනෙකට වෙනස් ලෝහ වර්ග වලින් හදලා තියෙන දඬු කැබලි වල දිග ප්‍රමාණ අපිට ලැබෙන්නේ සෙන්ටිමීටර් 15 සහ සෙන්ටිමීටර් 5යි කියලා. ඒතර 15යි 5යි තමයි සංයුක්ත දණ්ඩේ 20 දිග සෙන්ටිමීටර් 20ක් කියලා ලැබෙන්නේ. හොඳයි අපි ගමු 46 වෙනි ප්‍රශ්නය. ප්‍රසාරණතාවයේ ඇල්ෆා 1 වන ද්‍රව්‍යයකින් සාදා ඇති මීටර 1 බැගින් දිග වන AB හා CD දඬු දෙකක්. රේඛීය ප්‍රසාරණතාවයේ ඇල්ෆා 2 වන ද්‍රව්‍යයකින් සාදා ඇති මීටර 1 බැගින් දිග වන BC හා AD සිහින් දඬු දෙකකට සවිකොට රූපයේ පෙන්වා ඇති සමචතුරස්‍රාකාර රාමුව සාදා ඇත. පද්ධතියේ උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් වැඩි කළ විට රාමුවේ වර්ගඵලයේ වැඩි වෙන ප්‍රමාණය සොයන්න. ඔය විදිහට රාමු දිනේ A B C D. එතකොට මේ රාමුවේ AB හා CD කියන පාද දෙක සකස් කරලා තියෙන්නේ ඇල්ෆා 1 බැගින් රේඛීය ප්‍රසාරණතාවයේ වන ලෝහ දෙකකින්. දඬු දෙකකින්. එතකොට AD සහ BC හදලා තියෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයේ ඇල්ෆා 2 වන දඬු දෙකකින්. දැන් මේ පද්ධතිය උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නංවනවා. මේ දඬු වල දිග මීටර 1යි. සමචතුරස්‍රාකාර රාමුව නෙමෙයි තියෙන්නේ. ඒතර හැම දණ්ඩක්ම දිග මීටර 1 බැගින් වෙන්නේ. ඒතර සෙල්සියස් 1කින් උෂ්ණත්වයේ ඉහළ නංවනකොට දැන් මේ මීටර 1ක් දිග දණ්ඩක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නංවද්දී බලන්නකෝ මතක් කළ රේඛීය ප්‍රසාරණතාවය. රේඛීය ප්‍රසාරණතාවයේ ආර්ථ දැක්වේ කොහොමද? උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී ඒකක දිගක් සඳහා සිදුවන දිගෙහි වැඩිවීම කියලා. ඒ කියන්නේ සෙල්සියස් 1කින් උෂ්ණත්වයේ ඉහළ නංවනකොට මීටරයක් දිග දණ්ඩක දිගෙහි සිදුවන වැඩිවීම. ඒක තමයි රේඛීය ප්‍රසාරණතාවය කියලා කිව්වේ. එහෙමනම් මීටරයක් දිග දණ්ඩක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නංවනකොට ඒකේ දිගෙහි සිදුවන වැඩිවීම රේඛීය ප්‍රසාරණතාවයට සමානයි. දැන් මෙතන තියෙන්නේ මේ දඬු ඔක්කොම මීටරයක් බැගින් දිග දඬු. ඒ උෂ්ණත්වයේ ඉහළ නංවන්නේ සෙල්සියස් 1කින්. එහෙනම් ඒ දණ්ඩේ දිග වැඩිවීම සිද්ධ වෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයට සමාන ප්‍රමාණයකින්. එහෙනම් මම ඒ රූපය අඳින්නම්. මේ AD දණ්ඩ AD දණ්ඩේ දිග වැඩි වෙන ප්‍රමාණය මම මේ පැත්තෙන් නිරූපණය කරා. ඒ දිග වැඩි වෙන ප්‍රමාණය AD දණ්ඩේ රේඛීය ප්‍රසාරණතාවයට සමානයි. ඊළඟට මම මේ පැත්තට යන්නේ මේ DC දණ්ඩ. මෙතන ඇල්ෆා 2 නේ. ඇල්ෆා 2. DC දණ්ඩ ඒ උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවුවාම ඒකේ දිග වැඩි වෙනවා. ඒ දිග වැඩි වෙන ප්‍රමාණය ඒකේ රේඛීය ප්‍රසාරණතාවයට සමානයි. කියන්නේ ඇල්ෆා 1යි. ඊළඟට මම මේ පැත්තට යන්නේ DC දණ්ඩ. DC දණ්ඩ ඒ උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවුවාම ඒකේ දිග වැඩි වෙනවා. ඒ දිග වැඩි වෙන ප්‍රමාණය ඒකේ රේඛීය ප්‍රසාරණතාවයට සමානයි. කියන්නේ ඇල්ෆා 2.
මෙන්න තිබුණු සමචතුරස්‍රාකාර හැඩය මෙන්න මේ දඬුවල දිග වැඩිවීම නිසා ලැබෙන හැඩය. ඒක නම් සමචතුරස්‍රයක් නෙමෙයි. මෙන්න මේ ප්‍රමාණය තමයි ඔය රාමුවේ සිදුවන වර්ගඵලයේ වැඩිවීම කියලා කියන්නේ. රාමුවේ සිදුවන වර්ගඵලයේ වැඩිවීම. ඉතින් ගත්තොත් එහෙම මේ විදිහට අපිට මේක වෙන් කරගන්න පුළුවන්. මේ දිග වැඩිවීම ඇල්ෆා 2ට සමානයි. මෙතන දිග වැඩිවීම ඇල්ෆා 1ට සමානයි. එතකොට මීටර 1යි මේ පාදයක දිග. මෙතන මීටර 1යි. එහෙම ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රයක් මෙතනත් ඍජු කෝණාශ්‍රයක් මෙතනත් ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් ඔය වර්ගඵලයේ වැඩි වෙලා තියෙන කොටස අපිට ඍජු කෝණාශ්‍ර හැඩ තුනකින් නිරූපණය කරන්න පුළුවන්. මේ විදිහට මේ ඍජු කෝණාශ්‍ර හැඩ තුනකින් තමයි සමන්විත වෙන්නේ. ඒක තුනකට බෙදලා දක්වන්න පුළුවන්. එහෙම තුනකට බෙදලා දැක්කුවොත් එහෙම වෙන්න මේ කොටසේ වර්ගඵලය අපිට එක ගුණ කිරීම ඇල්ෆා 2කින් ගත්ත හැකියි. මේ කොටසේ වර්ගඵලය මේක ඇල්ෆා 2 මේ ඇල්ෆා 1 එහෙනම් ඇල්ෆා 1 ගුණ කිරීම ඇල්ෆා 2 කියලා ගන්න පුළුවන්. මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය පළල ඇල්ෆා 1යි දිග මීටර 1යි ඇල්ෆා 1 ගුණ කිරීම 1. දැන් වර්ගඵලයේ වැඩිවීම කියලා කියන්නේ මුළු වැඩිවීම. ඔය රාමුවේ මුළු වර්ගඵලයේ වැඩිවීම ඩෙල්ටා A කියලා ගත්තොත් ඒක සමානයි ඔය එකතුවට 1 ගුණ කිරීම ඇල්ෆා 1 කියන්නේ ඇල්ෆා 1යි 1 ගුණ කිරීම ඇල්ෆා 2 කියන්නේ ඇල්ෆා 2යි මේ කොටස ඇල්ෆා 1 ඇල්ෆා 2. හොඳයි මෙතන ඇල්ෆා කියන්නේ අපි අර කලින් සාකච්ඡා කළා වගේ මේ ඇල්ෆා කියලා කියන්නේ කුඩා අගයක්. 10 ඍණ 6 වෙනි බලය වගේ වෙන කුඩා අගයක් තමයි ඇල්ෆා කියලා කියන්නේ. ඒකට ඇල්ෆා වර්ගය කියන එක ගත්තොත් එහෙම ඒත් ඒක කුඩා අගයක්. ඊට වඩා කුඩා අගයක්. ඒතර ඇල්ෆාත් එක්ක සංසන්දනය කරනකොට ඇල්ෆා වර්ගය කියන එක ගොඩක් කුඩා අගයක්. ඉතින් ඇල්ෆාත් එක්ක සංසන්දනය කරනකොට ඇල්ෆා වර්ග පද අපිට ප්‍රකාශනයක අයින් කරන්න පුළුවන් සංසන්දනය කරලා බලලා. දැන් මෙතන ඇල්ෆා වර්ගයේ පදයක් නැහැ. නමුත් ඇල්ෆා 1 ගුණ කිරීම ඇල්ෆා 2 කියලා ගුණිතයක් තියෙනවා. ඉතින් මේ ගුණිතයේ අගය ගත්තත් අර ඇල්ෆා වර්ගයේ අගය ගත්තා වගේ තමයි මේක ඇල්ෆා සමග සංසන්දනය කරනකොට ඇල්ෆා 1 හෝ ඇල්ෆා 2 සමග සංසන්දනය කරනකොට ඇල්ෆා 1 වාරයක් ඇල්ෆා 2 කියන ගුණිතය බොහෝ සෙයින් කුඩා අගයක්. මේක අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ මේක අපි බිඳුවයි කියලා ගමු නොසලකා හරිමු. එහෙම වුණොත් එහෙම ඩෙල්ටා A කියන එක එන්නේ ඇල්ෆා 1 ධන ඇල්ෆා 2 කියලා. වර්ගඵලයේ වැඩිවීම. ඊළඟට මම ගන්නම් ඊළඟ තව අපිට තියෙන ගානක් 48 වෙනි ප්‍රශ්නය. තඹකාසියක උෂ්ණත්වය සෙල්සියස් 100කින් ඉහළ නැංවූ විට එහි විස්කම්භයේ 0.18යි 0.18කින් වැඩි වේ. තඹකාසියක උෂ්ණත්වය සෙල්සියස් 100කින් ඉහළ නැංවුවාම ඒකේ විස්කම්භය වැඩි වෙනවා කියලා දීලා තියෙනවා 0.18කින්. එහෙනම් මූණතක ශේෂ්ත්‍රඵලයේ වැඩිවීමේ ප්‍රතිශතය, ඝනකම වැඩිවීමේ ප්‍රතිශතය, පරිමාව වැඩිවීමේ ප්‍රතිශතය සහ ස්කන්ධයේ වෙනස් වීමේ ප්‍රතිශතය කොච්චරද කියලා තමයි අහන්නේ. ඉතින් අපිට මේ දීලා තියෙන දත්ත වලින් තඹවල රේඛීය ප්‍රසාරණතාවයේ මුලින්ම හොයාගත්තොත් අපිට අර ප්‍රශ්න සියල්ලටම උත්තර ලියන්න පුළුවන්. අපි මුලින්ම තඹවල රේඛීය ප්‍රසාරණතාවය හොයාගමු. තඹවල රේඛීය ප්‍රසාරණතාවය කාසියේ අපි ගමු මෙන්න මෙහෙම කාසියන්නේ ඔය වගේ මේ කාසියේ උෂ්ණත්වය යම්කිසි විස්කම්භයක් තියෙන එක D කියලා මම ගන්නම්. ඔය උෂ්ණත්වය සෙල්සියස් 100කින් ඉහළ නැංවුවම සෙල්සියස් 100කින් ඉහළ නැංවුවම D dash කියලා නව විස්කම්භයකට එනවා. එතකොට විස්කම්භයේ වැඩිවීම අපිට ඩෙල්ටා D කියලා ගන්න පුළුවන්. රේඛීය එතකොට විස්කම්භයේ වැඩිවීම ඩෙල්ටා D කියලා ගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා විස්කම්භයේ වැඩිවීම ප්‍රතිශතයක් විදියට. ඉතින් ප්‍රතිශතය අපි ගණනය කරන්නේ කොහොමද? වැඩිවීම ඩෙල්ටා D නම්
මුල් විස්කම්බයේ d නම් ඩෙල්ටා d d වලින් බෙදලා 100න් ගුණ කළාම අපිට ලැබෙනවා විස්කම්බයේ වැඩිවීමේ ප්‍රතිශතය. ඒක ඉතින් 0.18යි කියලා දීලා තියෙනවා 100ට. ඉතින් මේකෙන් අපිට හොයන්න පුළුවන් ඩෙල්ටා d කියන එක d ඇසුරෙන්. ඩෙල්ටා d සමානයි 0.18යි d බෙදීම 100. මේක ලිව්වොත් එහෙම 1.8 ගුණ කිරීම 10 ඍණ 3යි d. ඔය විදිහට ගත්ත හැකි. මේක තමයි මේ විස්කම්බයේ වැඩිවීම. ඉතින් අපි මේකෙන් රේඛීය ප්‍රසාරණතාවය හොයාගමු. අපිට ලියන්න පුළුවන් රේඛීය ප්‍රසාරණතාවය සඳහා ප්‍රකාශනයේ ඇල්ෆා සමානයි ඩෙල්ටා L බෙදීම L ඩෙල්ටා තීටා කියලා. එතකොට මෙතනදී L වෙනුවට අපි අරගෙන තියෙන විස්කම්බය. L කියන්නේ දිගක්. නමුත් මෙතන කාසියේ මේ දිග පිළිබඳ මෙනුව හැටියට අපි අරගෙන තියෙන කාසියේ විස්කම්බය. ඒතර ඩෙල්ටා L කියන එක වෙනුවට අපි ආදේශ කරන්න ඕන ඩෙල්ටා D. ඩෙල්ටා D කියන්නේ 1.8 ගුණ කිරීම 10 ඍණ 3යි d. මුල් දිග L වෙනුවට අපි අරගන්නේ D. ඩෙල්ටා තීටා කියන්නේ 100යි. 10 ඍණ 3යි d. එතන මේකෙන් D ට D කැපුණාම අපිට උත්තරේ ලැබෙනවා 1.8 ගුණ කිරීම 10 ඍණ 5යි කියලා. සෙල්සියස් සංසකයට නැත්නම් මේ කෙල්විනේට කෙල්ලිවත් කමක් නැහැ. ඔය විදිහට. ඉතින් අපිට හොයන්න තියෙන මුහුණතක ශ්‍රේෂ්ඨඵලයේ වෙනස් වීමේ ප්‍රතිශතය. ඒ උෂ්ණත්වය ඉහළ නම් වන හින්දා ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙන එක තමයි අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨඵලයේ වැඩි වීමේ ප්‍රතිශතය අපි ලියන්න පුළුවන් ඩෙල්ටා A බෙදීම A ගුණ කිරීම 100. එතකොට ඩෙල්ටා A කියන්නේ A බීටා ඩෙල්ටා තීටා. බීටා ඩෙල්ටා තීටා. බීටා කියන එක 2යි ඇල්ෆාට සමාන වෙනවා. නිසා මම ලියන 2 ගුණ කිරීම ඇල්ෆා කියන්නේ 1.8 ගුණ කිරීම 10 ඍණ 5. ඩෙල්ටා තීටා කියන්නේ 100යි. බෙදීම A ගුණ කිරීම 100. එතකොට තමයි අපිට ප්‍රතිශතය ලැබෙන්නේ. ඒට A කැපෙනවා. 1.2කින් ගුණ කළොත් 3.6යි. 100 ගුණ කිරීම 100 10 4වෙනි බලය කියලා ලැබෙනවා. 10 4 10 ඍණ 5න් ගුණ කරපුවාම 10 ඍණ 1යි. ඔන්න 100ට 0.36යි කියලා ලැබෙනවා. ඒ කියන්නේ වර්ගඵලයේ වෙනස් වීමේ ප්‍රතිශතය 0.36යි 100ට. ඒ බලන්නකෝ. විස්කම්බයේ වෙනස් වීමේ ප්‍රතිශතය 0.18යි. ඉතින් විස්කම්බය කියන එකේ වර්ගය එනවා වර්ගඵලය හොයද්දී. ඒ හින්දා ඒ වගේ විස්කම්බයේ වෙනස් වීමේ ප්‍රතිශතය වගේ දෙගුණයක ප්‍රතිශතයෙන් තමයි වර්ගඵලය වෙනස් වෙලා තියෙන්නේ මුහුණතක. ඊළඟට දෙවෙනි කොටස දැන් අපි ඝනකම වෙනස් වීමේ ප්‍රතිශතය. අත වශයෙන්ම ඝනකම කියලා කියන්නේ දිග පිළිබඳ මෙනුමක්. කාසියේ ඝනකම කියලා කියන්නේ දිග පිළිබඳ මෙනුමක්. ඉතින් දිග පිළිබඳ මෙනුම් වෙනස් වෙන්නේ එකම ප්‍රතිශතයකින්. ඒ බව ඔබට මේ ගණනය කිරීම කරලා හොයාගන්න පුළුවන්. ඔබට තේරෙයි දිග පිළිබඳ මෙනුමේ ඝනකම කියන එකත් විස්කම්බයේ වෙනස් වීමේ ප්‍රතිශතයෙන්ම වෙනස් වෙනවා කියලා. ඝනකම T කියලා ගත්තොත් ඝනකම වෙනස් වීමේ ප්‍රතිශතය එන්නේ ඩෙල්ටා T බෙදීම T ගුණ කිරීම 100. ඉතින් ඩෙල්ටා T කියන එක අපි ලියුවොත් එහෙම අර ඩෙල්ටා L සමාන L ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණය ඇසුරෙන් L කියන්නේ මේකේ T ඇල්ෆා අපිට ආවා 1.8 ගුණ කිරීම 10 ඍණ 5යි ඩෙල්ටා තීටා කියන්නේ 100යි බෙදීම මුල් ඝනකම T ගුණ කිරීම 100. ඉතින් ඔයාලට මේක සුළු කරපුවාම එනවා ටක් ගාලා මොකද්ද 0.18යි 100ට කියන එක ලැබෙනවා මේකේ. ඒකම ලැබෙනවා. ඒ කියන්නේ ඝනකම වෙනස් වීමේ ප්‍රතිශතය විස්කම්බයේ වෙනස් වීමේ ප්‍රතිශතයට සමාන. ඒකට හේතුව තමයි ඝනකම කියන්නේ විස්කම්බය කියන්නේ දිග පිළිබඳ මෙනුම් වීම. ඒ දෙකම දිග සම්බන්ධයෙන් මෙනුම්. දිග සම්බන්ධ මෙනුම්. හොඳයි. ඊළඟට මේ පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය. ඊළඟට අහන්නේ පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය. ඉතින් ඒකත් අපිට මේ විදිහටම ගණනය කරගන්න පුළුවන්.
පරිමාව වෙනස් වීම ඩෙල්ටා v. එතකොට මුල් පරිමාව v නම් ඩෙල්ටා v v වලින් බෙදලා c ෙන් ගුණ කරපුවාම පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය ලැබෙනවා. ඩෙල්ටා v කියන එක අපි ලියමු v ගැමා ඩෙල්ටා තීටා. v ගැමා කියන්නේ ඇල්ෆා වගේ තුන් ගුණයක්. 3 ගුණ කිරීම 1.8 ගුණ කිරීම 10^5. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව අන්තරයේ 100යි. මේක බෙදන්න ඕන මුල් පරිමාව v වලින් බෙදලා 100ෙන් ගුණ කරන්න ප්‍රතිශතය හොයන්න. හරි ඒතර v ට v කැපලා දාන්න පුළුවන්. 3 ගුණ කිරීම 1.8යි කියන්නේ 5.4යි. 100ෙන් ගුණ කරපුවාම 10 බලයක් එන එක 10^5ෙන් ගුණ කරපුවාම 10^1යි. අපිට ලැබෙනවා 0.54යි කියලා 100ට. 0.54යි. පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය. දැන් ඒක බලපුවහම අපිට පේන්නේ අර විස්කම්භය වෙනස් වීමේ ප්‍රතිශතය. එහෙම නැත්නම් ඝනකම වෙනස් වීමේ ප්‍රතිශතය වගේ 3 ගුණයක ප්‍රතිශතයක් ඇවිල්ලා තියෙනවා පරිමාව වෙනස් වීම සඳහා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ අපි අහන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ කවර ප්‍රතිශතයකින්ද කියලා. එතකොටම මේ ප්‍රසාරණයේදී අපි මුලදීම සාකච්ඡා කරා. ස්කන්ධයෙහි වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති බව. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඝන වස්තුවකට බාහිරින් තාපය සපයද්දී ඒ සපයන තාප ශක්තිය වස්තුවේ උෂ්ණත්වය ඉහළ යෑමට ඒ කියන්නේ අණු වල චාලක ශක්තිය ඉහළ නැගීමට සහ වස්තුවේ විභව ශක්තිය ඉහළ යෑමට වැය වෙනවා කියන එකනේ. විභව ශක්තිය ඉහළ යෑම නිසා අණු අතර මධ්‍යස්ථ පරතරය වැඩි වෙනවා. ඒ පරතරය වැඩි වුණාම ඒක අපිට බාහිරට ප්‍රසාරණය වීමක් හෝ පරිමාව වැඩි වීමක් හැටියට නිරූපණය වෙනවා. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම ස්කන්ධයෙහි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා ස්කන්ධයේ වෙනස් වීමේ ප්‍රතිශතය අපි සලකන්නේ 0යි කියලා. ස්කන්ධයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි මම ඊළඟට යන්නම් මේ 50 වෙනි ගානට. වානේ බඳුනක් තුල පිත්තල කුට්ටියක් තැබීමෙන් උෂ්ණත්වයේ සමග වෙනස් නොවන අභ්‍යන්තර පරිමාවක් ලබාගෙන ඇත. පිත්තල කුට්ටිය තැබීමට පෙර වානේ බඳුනේ අභ්‍යන්තර පරිමාව සෙල්සියස් බිඳුවේදී 2 ගුණ කිරීම 10^4 ඝන මීටර විය. මෙම උෂ්ණත්වයේදී පිත්තල කුට්ටියේ පරිමාව කුමක්ද? පිත්තල වල හා වානේ වල රේඛීය ප්‍රසාරණතාව පිළිවෙලින් 20 ගුණ කිරීම 10^6යි 12 ගුණ කිරීම 10^6යි කෙල්වින් බව සලකන්න. වානේ බඳුනක් තුල මෙන්න මේ වානේ බඳුන ඒක තුල පිත්තල කුට්ටියක් තියලා තියෙනවා. ඉතින් මේ පිත්තල කුට්ටිය මම අඳිනවා මේ රතු පාටින්. නමුත් මේ පිත්තල රතු හින්දා නෙමෙයි රූප සටහනේ පැහැදිලි වීම සඳහා. එතකොට මේකේ මේ වඳුන මේ පිත්තල කුට්ටිය ඉතින් තිබ්බහම අභ්‍යන්තර පරිමාව කියලා කියන්නේ මෙන්න මේ ඉතිරි කොටසේ පරිමාව. ඔක තමයි මේ බඳුනේ අභ්‍යන්තර පරිමාව කියලා කියන්නේ. එතකොට ඒ අභ්‍යන්තර පරිමාව 2 ගුණ කිරීම 10^4 ඝන මීටර වුණා කියලායි කියන්නේ. මේ අභ්‍යන්තර පරිමාව 2 ගුණ කිරීම 10^4 ඝන මීටර. ඉතින් ඔය බඳුනේ අභ්‍යන්තර පරිමාව කොහොමද ලැබෙන්නේ? කොහොමද අපි ඔය බඳුනේ අභ්‍යන්තර පරිමාව ගන්නෙ? වානේ බඳුන තුල පිත්තල කුට්ටිය තියලා සැකස්මක් හදලා තියෙනවා නම් එතකොට අභ්‍යන්තර පරිමාව කියලා කියන්නේ ඒ ඉතුරු කොටසේ පරිමාවනේ. ඒතකොට ඉතුරු කොටසේ පරිමාව අපිට ගන්න පුළුවන් බඳුනේ පරිමාවෙන් පිත්තල කුට්ටියේ පරිමාව අඩු කරලා. ඒ කියන්නේ බඳුනේ පරිමාව සහ පිත්තල කුට්ටියේ පරිමාව අතර වෙනස තමයි
බඳුනේ අභ්‍යන්තර පරිමාව කියලා කියන්නේ. එතකොට උෂ්ණත්වය වෙනස් කිරීමේදී ඒ කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් නොවන අභ්‍යන්තර පරිමාවක් තමයි ලබාගෙන තියෙන්නේ. උෂ්ණත්වයේ වෙනස් කළත් අභ්‍යන්තර පරිමාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් උෂ්ණත්වය වෙනස් කරනකොට අපි උෂ්ණත්වය වැඩි කරනවා කියලා. උෂ්ණත්වය වැඩි කරනකොට වානේ බඳුනේ පරිමාව වැඩි වෙනවද නැද්ද? වානේ බඳුනේ පරිමාව වැඩි වෙන්න ඕන. මොකද ඒක ප්‍රසාරණය වෙනවා. ඒ නිසා වානේ බඳුනේ පරිමාව වැඩි වෙනවා. හොඳයි උෂ්ණත්වය වෙනස් කරනකොට පිත්තල කුට්ටියේ පරිමාව වැඩි වෙනවද නැද්ද? පිත්තල වලත් රේඛී ප්‍රසාරණතාවයක් තියෙනවා. ඒ නිසා පිත්තල කුට්ටියේ පරිමාවත් වැඩි වෙනවා. නමුත් මේ පරිමා වැඩිවීම දෙක අතර වෙනස, ඒ කියන්නේ බඳුනේ අභ්‍යන්තර පරිමාව ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් බඳුනේ පරිමාව වැඩිවීමයි පිත්තල කුට්ටියේ පරිමාව වැඩිවීමයි අතර වෙනස බිඳුව වෙන්න ඕන. ඒ පරිමා වැඩිවීම දෙක අතර වෙනසක් ඇති නොවෙන්න ඕන. එහෙමනොත් තමයි අභ්‍යන්තර පරිමාව නියතව පවතින්නේ. ඉතින් මේ පරිමා වැඩිවීම දෙක අතර වෙනසක් සිදු නොවෙන්න නම් වානේ බඳුනේ පරිමාව වැඩිවීම පිත්තල කුට්ටියේ පරිමාව වැඩිවීමට සමාන වෙන්න ඕන. එතකොට පිත්තල කුට්ටිය තැබීමට පෙර වානේ බඳුනේ අභ්‍යන්තර පරිමාව සෙල්සියස් බිඳුවේදී 2 ගුණ කිරීම 10^4 ඝන මීටර කියලා දීලා තියෙනවා. එම උෂ්ණත්වයේදී පිත්තල කුට්ටියේ පරිමාව කොච්චරද කියලා යහන්න. මම ඒක V0 කියලා ගන්නම්. එතකොට තීට ප්‍රමාණයකින් උෂ්ණත්වයේ ඉහළ නැංගුවාට පස්සේ පිත්තල කුට්ටියේ පරිමාව වැඩිවීම අපිට හොයන්න පුළුවන් මෙන්න මේ සමීකරණයේ සම්බන්ධතාවය භාවිතා කරලා ඩෙල්ටා V සමානයි V ගැමා ඩෙල්ටා තීටා කියන එක භාවිතා කරලා. එතකොට පිත්තල කුට්ටියේ පරිමාව වැඩිවීම එන්නේ V0 ගැමා. ගැමා කියන්නේ පිත්තල වල පරිමා ප්‍රසාරණතාවය. අපිට දීලා තියෙන්නේ පිත්තල වල රේඛී ප්‍රසාරණතාවය. ඉතින් පරිමා ප්‍රසාරණතාවය හොයන්න රේඛී ප්‍රසාරණතාවය 3ෙන් ගුණ කරන්න ඕන. 3 ගුණ කිරීම 20 ගුණ කිරීම 10^6යි උෂ්ණතාන්තරයේ ඩෙල්ටා තීටා. මෙන්න ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නංවනකොට වානේ බඳුනේ පරිමාව වැඩි වීම. ওই විදිහටම අපිට හොයන්න පුළුවන් පිත්තල කුට්ටියේ පරිමාව වැඩි වීම. මේ අපිට ලැබුණේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීමේදී වානේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීමේදී පිත්තල කුට්ටියේ පරිමාව වැඩි වීම. ඒ විදිහටම අපි වානේ බඳුනේ පරිමාව වැඩි වීම ලිව්වොත් එහෙම වානේ බඳුනේ මුල් පරිමාව 2 ගුණ කිරීම 10^4යි. කියන්නේ මේ පිත්තල කුට්ටියේ තියන්න කලින් වානේ බඳුනේ පරිමාව. ඒකේ පරිමා ප්‍රසාරණතාවය අපිට හොයන්න නම් රේඛී ප්‍රසාරණතාවය 3ෙන් ගුණ කරන්න ඕන. 3 ගුණ කිරීම 10^6යි කියලා අපිට ලැබෙනවා. ඒ පරිමා ප්‍රසාරණතාවය උෂ්ණත්ව අන්තරය ඩෙල්ටා තීටා. හරි. ඒතර මේ පැත්තේ මේ ලිව්වේ පිත්තල කුට්ටියේ තැබීමට පෙර වානේ බඳුනේ පරිමාව වැඩිවීම. මේ පිත්තල කුට්ටියේ පරිමාව වැඩිවීම. ඉතින් ওই දෙක සමාන වුණොත් තමයි අර අභ්‍යන්තර පරිමාව වෙනස් නොවි තියෙන්නේ. සුළු කරමු. දෙපැත්තෙම 10^6 කැපෙනවා. ඒ වගේම ඩෙල්ටා තීටා දෙපැත්තෙම කපලා දාන්න පුළුවන්. 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ 20යි V0. මේ පැත්තේ ඉතුරු වෙනවා 2 ගුණ කිරීම 10^4 කියලා. එහෙනම් මේක අපි සුළු කරොත් එහෙම V0 සමානයි 10^5 කියලා ලැබෙනවා. ඝන මීටර. එහෙමනම් සෙල්සියස් බිඳුව උෂ්ණත්වයේදී පිත්තල කුට්ටියේ පරිමාව 10^5 ඝන මීටර කියලා ලැබෙනවා.